අද ස්වර්ගීය භාෂාව හා නිරේය භාෂාව යන මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගනිමු. දැන් ස්වර්ග රාජ්‍යය සමීපයෙන් තිබෙනවා. අප නිතරම ස්වර්ගයේ භාෂාව භාවිතා කළ යුතුයි. දෙවියන් වහන්සේගේ සෑම වචනයකම යමක් අඩංගු වී තිබෙනවා. සියල්ලෙනි වචනය ගැන බොහෝ උපමා තිබෙනවා. වචනය යනු බීජයකි. ඔබ බීජ වැපරුවාම කුමක් වෙනවද? බීජ වැපරීමේ ප්‍රතිඵලය අස්වැන්න හට ගැනීම නේද? එය වචනයටත් සමානයි. අප නොසැලකිලිමත්ව කතා කරන වචන කිසිදාක අතුරුදහන් වන්නේ නැහැ. ඒවා බීජමෙන් වැපිරෙනවා. වචනය බීජ හා සමානයි කියා පැවසීමෙන් අපට පෙර සිටි අය වචනයෙන් විය හැකි බලපෑම ගැන කියා දුන්නා. අප නිතරම ස්වර්ගයේ භාෂාව භාවිතා කළ යුත්තේ මේ නිසයි. වෙනත් ලෙසකින් පවසනවා නම් ස්වර්ගයේ භාෂාව ප්‍රකාශ වන්නේ අපගේ සිතුවිලි තුල නිතරම දෙවියන් වහන්සේ සිටින විට වගේම උන්වහන්සේ අපට එළිදරව් කළා වූ පොරොන්දුවේ වචන කතා කරන විටදීය. ස්වර්ගයේ භාෂාව කතා කරන අය මැසිවිලි නගන්නේවත් කොඳුරන්නේවත් නැහැ. ඔවුන්ට කිසිම මැසිවිල්ලක් නැහැ. ඊටත් වඩා ඔවුන්ගේ වචන නිතරම ස්තුති දීමෙන් ප්‍රීතියෙන් හා දෙවියන් වහන්සේට අවංකව යාඥා කිරීමෙන් පිරී තිබෙනවා. මෙය ස්වර්ගීය පුරවැසියන් කතා කළ යුතු ස්වර්ගයේ භාෂාවයි. අදින් පසු මේ මොහොතේ සිට අපි කතා කරන හැම වෙලාවකම සැලකිලිමත් වෙමු. මෙය මගේ පණිවිඩයක් නොවේ. දෙවියන් වහන්සේ ස්වර්ගයේ සෙනගවන අපට දුන් වචනය මම බෙදා දෙනවා පමණයි. බලාපොරොත්තු සුන් කරන, කලකිරෙන, අධෛර්යයට පත්වන හෝ මැසිවිල්ලෙන් පිරුණු වචන කිසිදාක නොපවසමු. දෙවියන් වහන්සේ අන්තිමේ මුලපටන් දකිනවා. ජීවත් වන විටදී අඩුම තරමේ වරක් හෝ දෙවරක් කරදර සිද්ධ නොවුන කවුරුන් හෝ සිටිනවද? හැම කෙනෙක්ටම කරදර තිබෙනවා. යම් කෙනෙක්ව කිසිම කරදරයක් අත් නොවින්ද ආකාරයට පෙනුනත් ඔවුන් නිසකයෙන්ම කරදර අත්විඳින්න ඇති. එහෙමනම් මේ කරදර අත්විඳින අතරේදී අප භාවිතා කළ යුත්තේ මොන වගේ වචනද? අද බයිබලයේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමෙන් අපට බාධාවක් ලෙසත් කරදරයක් ලෙසත් නොසිතේවා කියා මම යාඥා කරනවා. ඊටත් වඩා ඒ කරදර ජය ගැනීමෙන් පසුව අපට ලැබෙන දෙවියන් වහන්සේගේ පොරොන්දුව දැකීමට හැකි පුළුල් ආත්මික දැක්මක් අප ඇති කරගත යුතුය. මතෙව් 12 වන පරිච්ඡේදයේ 36 වන පදය බලමු. තවද මනුෂ්‍යයන් කියන්නා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී කුමක් දීමට සිදු වෙනවද? උත්තර දෙන්න වෙන්නේ යයි නුඹලාට කියමි. මක් නිසාද නුඹේ වචන වලින් නුඹ නිදහස් කරනු ලබන්නේහිය. නුඹේ වචන වලින් නුඹ වරදට පත් කරනු ලබන්නේහි යයි කීසේක්ක. තමන් කීවා වූ දෙයට වගකිව යුත්තේ තමුන්මයි. අනාගතයේදී කෙසේ වේදැයි අප දන්නේ නැහැ. කොහොම නමුත් අපව දන්නා වූ ක්‍රිස්තුස් වහන්සේ අපගේම වචන වලින් අපව විනිශ්චය කරන බව බයිබලයේ විස්තරාත්මකව අපට අනතුරු අඟවා තිබෙනවා. තත්වය කුමක් වුවත් දෙවියන් වහන්සේ පැවසූ වචනයට පරස්පර විරෝධී දෙයක් අප කිසිදාක නොපැවසිය යුතුයි. යොහාන් 12 වන පරිච්ඡේදයේ 46 වන පදය බලමු. මා කෙරෙහි අදහ ගන්න කවරෙක් නොමුත් අන්ධකාරයෙහි නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයක් වාවෙමි. තවද යමෙක් මාගේ වචන අසා ඒවා නොපවත්වන්නේ නම් මම ඔහු විනිශ්චය නොකරමි. මක් නිසාද මා ආවේ ලෝකයේ ගලවන්ට මිස විනිශ්චය කරන්නට නොවේය. මා එපා කොට මාගේ වචන නොපිළිගන්නා විනිශ්චය කරන්නෙක් සිටිනසේක්ක. මා කී වචනයම කුමක් කරනවද? අන්තිම දවසේදී ඔහු විනිශ්චය කරන්නේය. මක් නිසාද මම මාගෙන්ම උපදවා කතා නොකළෙමි. නමුත් මා එවූ මාගේ පියාණන් වහන්සේම මා විසින් කිය යුතු දේ ගැනත් කතා කළ යුතු දේ ගැනත් මට අනක් දී තිබේ. උන්වහන්සේගේ අන සදාකාල ජීවනයේ බවද දනිමි. එබැවින් මා කතා කරන දේ පියාණන් වහන්සේ මට කියා දුන් ලෙසම කතා කරමි කීසේක.
වසර 2000කට පෙරදී යේසුස් වහන්සේ පොළොවට පැමිණ අපි භාවිතා කරන වචන ගැන ඉතා වැදගත් ඉගැන්වීමක් අපට ලබා දුන්නා. මාගේ වචනය නොපවත්වන්නාට අන්තිම දවසේදී එනම් විනිශ්චයේ දවසේදී ප්‍රතිවිපාක ලැබේ කියා උන්වහන්සේ පැවසුවා. සුභාරංචි කාර්යය ඉටු කරන විටදී අප භාවිතා කරන වචනත් හරිම වැදගත්. මනුෂ්‍යයන් කතා කරන වචනය වැදගත් වුවත් ඊට වඩා වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේ කතා කරන වචන නේද? දෙවියන් වහන්සේගේ වචනය අපට ලිඛිත භාෂාවෙන් හෝ වාචිකව ලැබුණත් අපේ කිසිම දෙයක් සුළුවෙන් නොගත යුතුයි. වචනය ඉතා වැදගත්. එබැවින් අප නිතරම ස්වර්ගීය සෙනඟ කතා කරන භාෂාව සලකා බැලිය යුතුයි. දෙවියන් වහන්සේ අපට කරන්නයි පවසන්නේ කුමක්ද? අප දෙවියන් වහන්සේගේ දරුවන් වන කාරණාව ගැන ආඩම්බර වෙනවා වෙනුවට අප තුල පුරවා ගත යුත්තේ කුමක්ද? අප ඇදහිල්ලේ තෙල් පුරවා ගත යුතුයි. ස්වර්ගීය සෙනඟ ලෙසට සුදුසුකම් ලබන දේවල් අප පුරවා ගත යුතුයි. ලෝකයේ මනුෂ්‍යයන් අප ගැන කතා කරන විටදී ඔවුන් වෙනස්. ඔවුන් නම් ලෝකයේ මිනිසුන් වගේ නොවේ. ඔවුන් ඒ තරම් දක්ෂ කොහොමද? ඔවුන් හරිම දක්ෂයි නේද කියා පැවසිය යුතුයි. අප අවට සිටින මිනිසුන් ස්වභාවිකවම අප ගැන මෙවැනි වූ අදහස් පළ කළ යුතුයි. අප දෙවියන් වහන්සේගෙන් ඉගැන්වීම් ලබන නිසා අප දෙවියන් වහන්සේගේ වචනය සදාකාල ජීවනයයි සිතා එය වටිනා කොට සලකනවා. එහෙමනම් අප පියාණන් හා මෑණියන්ගෙන් ලැබූ ආකාරයටම එම වචන එලෙසම කතා කළ යුතුයි නේද? ඇමරිකාවේ කුඩා දරුවනුත් හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කරනවා. ඒ ඇයි අප මධ්‍යම පාසලේ සිට උසස් පාසල දක්වා දශකයක් පමණ ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අපට හොඳින් ඉංග්‍රීසි කතා කරන්න බැහැ. කුඩා දරුවන් චතුර ලෙස කතා කරන්නේ කොහොමද? ඔවුන් තම මව හා පියාගෙන් නිතිපතා ඉගෙනගෙන වචන භාවිතා කරනවා. අප ඇමරිකාවට ඉතා දුරින් ජීවත් වන නිසා අපට ඉංග්‍රීසි කතා කරන්න අවස්ථාවක් තිබෙනවද? අපි නිතරම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. නිතරම කතා නොකරන නිසා දශකයක් පමණ ඉගෙන ගත්තත් ඉංග්‍රීසි කතා කරන්න බැහැ කියා අපට කලකිරීමක් ඇති වෙනවා. ස්වර්ගීය භාෂාවටත් එය සමානයි. සෑම දිනකම අප දෙවියන් වහන්සේ අපට ලබා දුන් වචන කතා කර උන්වහන්සේගේ කැමැත්ත පිළිපැදිය යුතුයි. එපිස 4 වන පරිච්ඡේදය බලමු. 4 වන පරිච්ඡේදයේ 26 වන පදය. කෝප වුණත් පවු නොකරන්න. ඉර බසිනතුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න. යක්ෂයාට ඉඩ නොදෙන්න. සොරකම් කළා වූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට හිඟායට දෙන්න පුළුවන් වන පිණිස තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීරිය කෙරේවා. නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කතාවක් නික්මෙන්ට ඉඩ නෑර. අප මුඛයෙන් පිට නොකළ යුත්තේ මොනවද? නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කතාවක් නික්මෙන්ට ඉඩ නෑර. අප දූෂ්‍ය කතාවන් නොකිය යුතු බව ඉන් අදහස් වෙනවා නේද? මෙය දෙවියන් වහන්සේ අපට ලබා දුන්න ආඥාවක්. දෙවියන් වහන්සේගේ අන සදාකාල ජීවනයේ බවද දනිමි කියා යේසුස් වහන්සේ පැවසුවා. අපත් මෙය විශ්වාස කළ යුතුයි. අප පියාණන් හා මෑණියන්ගේ වචනය නැවත ආවර්ජනය කරමින් ඉක්මනින් ස්වර්ගීය භාෂාව ඉගෙන ගැනීමට සෑම දිනකම එය නැවත නැවතත් සිහි කළ යුතුයි. ඉංග්‍රීසි කතා කරන රටවල්වල කුඩා දරුවන් පවා ඉංග්‍රීසි හොඳින් කතා කරනවා. ඒ ඔවුන් Tamanගේ දෙමව්පියන් නිතිපතා පවසන දේවල් නැවතත් මතක් කරන නිසයි. ස්වර්ගීය භාෂාව ඉගෙන ගැනීමට අපත් එලෙස නිතිපතාම පියාණන් හා මෑණියන්ගේ වචනේ මෙනෙහි කළ යුතුයි. ඔබ අවුරුදු 10ක් හෝ 20ක් දෙවියන් වහන්සේගේ වචනය ඉගෙනගෙන ස්වර්ගීය භාෂාව කතා කර ක්‍රියාවට යෙදවීමට අපහසුයි කියා ඔබට හැඟෙනවා නම් දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් නැවත ආවර්ජනය නොකිරීමේ ප්‍රතිවිපාකය එයයි. එපිස 4:29 ඇති දෙවියන් වහන්සේගේ වචනේ නැවත වරක් බලමු. නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කතාවක් නික්මෙන්ට ඉඩ නෑර. අප කුමක් කිව යුතුද? අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම සඳහා යහපත් දේම කියන්න. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේට දුක් නොදෙන්න. මක්නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවෝහුය. අප පහ කළ යුත්තේ කුමක්ද? සියලු තිත්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. ස්වර්ගයට යන දවස ළඟ බැවින් අප සෑම ආකාරයකම ද්වේෂ සහගත ක්‍රියාවන් පහ කළ යුතුයි. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතිව සිට ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට
කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙන්න. අප කවුරුන් අනුව යා යුතුද? පස්වන පරිච්ඡේදයේ පළවන පදය. එබැවින් නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවියන් වහන්සේ අනුව යන්නෝ වෙන්න. අප කා අනුව යා යුතුද? ඔව් එය නිවැරදි. අපට ස්වර්ගීය භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේ අනුව යා යුතු නිසායි. ස්වර්ග රාජ්‍යයේ සමීපයි කියා අප නිතරම කියනවා. නමුත් අප කිසිම දෙයක් සූදානම් නොකර පහන් පමණක් තියාගෙන මනමාලයා එනතුරු බලා නොසිටිය යුතුයි. මේ පොළොවේදී පව්කරුවන් ලෙස සැබවින්ම පසුතැවිලි වී අප නැවත අපගේ නිවසට යා යුතුයි නේද? යාකෝබ් පළවන පරිච්ඡේදයේ 26 වන පදය බලමු. යමෙක් තමාගේ දිව යටත් කර නොගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තයෙක් යැයි සිතන්නේ නම් ඔහුගේ භක්තිය හිස්ය. තමාගේ දිව යටත් කර නොගෙන යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද? අප අපගේ දිව ගැන වග බලා ගත යුතු බව එයින් අදහස් වෙනවා. මෙය කාගේ ඉගැන්වීමක්ද? බයිබලයේ ලියවුනේ දෙවියන් වහන්සේ විසින් පෙළඹ වූ අනාගත වක්තෘන් හරහාය. එය අකුරු ඇති පොතක් වුණත්, අනාවැකි පොතක්, ඉතිහාස පොතක් හෝ ගීතිකා පොතක් වුණත් බයිබලයේ සියලු පොත් ලියවී ඇත්තේ දෙවියන් වහන්සේගෙන් පෙළඹවීම ලැබූ අයයි. එහෙමනම් ශුද්ධාත්මයාණන් අපට මේ ඉගැන්වීම් ලබා දෙද්දී එය මට හොඳ පුද්ගලයෙක් වෙන්න තියෙන පාඩමක් විතරයි. අපි සබත් දවසේ හා පාස්කුවේ ආඥාවන් නිසකයෙන්ම පැවැත්විය යුතුයි. නමුත් ගතිගුණ ගැන තිබෙන ඉගැන්වීම් ගැන සුළුවෙන් හිතුවම ඇති කියා අප නොසිතිය යුතුයි. සහෝදර සහෝදරියනි, බයිබලයේ පොත් 66 පුරාවටම දෙවියන් වහන්සේගේ වචනයෙන් සුළුවෙන් ගත යුතු එකම වචනයක්වත් නැහැ. ඒ සෑම එකක්ම වැදගත්. දෙවියන් වහන්සේ අන්තිමේ මුලපටන් දැන සිටිනවා. අප වෙනස් වී සදාකාලික නිවහනට යන දිනයේදී දෙවියන් වහන්සේ එවැනි දේ පැවසුවේ ඇයිද කියා අපට නිසකයෙන්ම වැටහෙවි. අපට එලෙසත් මෙලෙසත් කරන්න පැවසුවේ ඇයිදයි අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. යාකෝබ් 3 වන පරිච්ඡේදයේ 2 වන පදය බලමු. මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම් ඔහු මුළු ශරීරයේ දමනය කරන්නට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය. යම් කෙනෙක් Taman කියන දෙයින් පැකිලෙන්නේ නැතිනම් ඔහු සම්පූර්ණ මනුෂ්‍යයෙක්. සියල්ලෙනි, ස්වර්ග රාජ්‍යයට යන්නට පෙර දෙවියන් වහන්සේ සම්පූර්ණ ලෙසම අප කුමක් කළ යුතුද? සම්පූර්ණ වන්න කියා එහි ලියවී තිබෙනවා. සම්පූර්ණත්වය යන වචනය ගැන හිතද්දී සම්පූර්ණ වීම සඳහා අපගේ පළමුවන පියවර විය යුත්තේ කුමක්ද? අප අපගේ දිව යටත් කරගෙන කිව යුතු දේ නොකිය යුතු දේ කුමක්ද කියා තේරුම් ගත යුතුයි. වචනයක් අපගේ මුඛයෙන් පිට වූ සැනින් එය කුමක් වෙනවද? එය බීජයක් වී ඒ මොහොතේ සිට වැඩෙන්න පටන් ගන්නවා. අපගේ මුඛයෙන් දුෂ්ට දෙයක් පිට වුණොත් එය දුෂ්ට ගහක් ලෙස වැඩෙනවා. ඒ වගේම අපගේ මුඛයෙන් හොඳ දෙයක් පිට වුණොත් එය හොඳ ගසක් ලෙස වැඩෙනවා. භාෂා දෙකක් තිබෙන බව අද අපගේ මනසේ තබා ගනිමු. ස්වර්ගයේ භාෂාව හා නිරයේ භාෂාව. ඒ වගේම මුළු ලොවම දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙත හැරවීමට අපගේ මුඛයෙන් පිටවීමට දිය යුත්තේ මොන වගේ බීජයකටද කියා අප සිතමු. 2 කොරින්ති 9:6. නමුත් මේක කියමි, මසුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපාගන්නේය. නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය. කනගාටුවෙන්වත් ඕනෑ නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දේවා. පොළොවේ බොහෝ මනුෂ්‍යයන් බීජයන් ලෙස Tamanගේ වචන වපුරනවා. වෙනත් අය ලෞකික කාරණා ඇති බීජ වපුරද්දී ඇතැම් මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ වචනය වන බීජ වපුරනවා. අද අප කතා කරන වචන බීජ නිසා නිතිපතා ලෝපුරා අප කුමන වූ බීජ වැපිරිය යුතුද කියා සැලකිලිමත්ව සිතා බලමු. මෝසෙස් කුමක් පැවසූ නිසා කානාන් දේශයට ඇතුල්වීමට නොහැකි වුණාද කියා ඔබ දන්නවා නේද? එය ගණන් කතාව 20 ඇති දෙවියන් වහන්සේගේ විනිශ්චයයි. ඊශ්‍රායෙල් සෙනගව මිසරයෙන් පිටතට රැගෙන යන්නත් කිරි හා මීපැණි ගලා යන කානාන් දේශයේ වෙත වසර 40ක් පුරා කාන්තාරයේ ඔවුන්ව රැගෙන යන්නත් මෝසෙස් කොයිතරම් මහන්සි වෙන්න ඇද්ද? මෝසෙස් දෙවියන් වහන්සේට ගෞරව කළා. නමුත් කානාන් දේශයට පා තැබීමට නොහැකි වීමට වඩාත්ම වැදගත් වූ හේතුව වුණේ ඔහු පැවසූ දෙයයි. ඔහු වැරදි දෙයක් පැවසූ පළමු අවස්ථාවයි.
ගණන් කතාව 20 බලමු. නිතරම දෙවියන් වහන්සේට ස්තුතියත් මහිමයත් පුද කර අපට ගැලවීම දුන් දෙවියන් වහන්සේගේ කරුණාව වෙනුවෙන් ප්‍රීති සන්තෝෂ විය යුතු බව අද අප පාඩමෙන් ඉගෙන ගත්තා. 20 වන පරිච්ඡේදයේ 10 වන පදය බලමු. මෝසෙස් සහ ආරෝන් සභාව පර්වතයේ ඉදිරියට රැස් කළෝය. ඔහු කැරලිකාරයනි අසාපල්ලා අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්නට දැයි ඔවුන්ට කියා පර්වතයට ගසන්න. එවිට එයින් වතුර නික්මේවි කියා දෙවියන් වහන්සේ පැවසුවා. මෝසෙස්ට මොහොතකට Tamanගේ දිව පාලනය කරන්නට නොහැකි වී පැවසුවේ කැරලිකාරයනි අසාපල්ලා අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්නටද කියාය. තමාගේ අත ඔසවා සැර ඇටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලා ආයේය. සභාවද ඔවුන්ගේ සීපාවෝද එයින් බීවෝය. ස්වාමින් වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කතා කොට නුඹලා ඊශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියේහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නොපමනුවන්නහු යයි කීසේක. එවනාහි මෙරිබා වතුරය. එහිදී ඊශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමින් වහන්සේ සමග විවාද කළෝය. එහෙත් උන්වහන්සේ ඔවුන් අතරෙහි ගෞරව කරනු ලැබුසේක. මෝසෙස් මහන්සි වී වැඩ කළා. නමුත් Taman පැවසූ දෙයකින් ඔහු වැරද්දක් කරගත්තා. ඇතැම් විට කෝපයෙන් අප ආවේගශීලීව කතා කරනවා. ඇතැම් විට අඥාන ලෙසද නිරර්ථකව කතා කරනවා. නමුත් සෑම වචනයක්ම කුමක් වෙනවද? සෑම වචනයක්ම බීජ වෙනවා. දැන් ස්වර්ග රාජ්‍යයට නැවත යන දවස ළඟ එනවා. පියාණන් විසින් ඔබ නිතිපතා දෙවියන් වහන්සේට මහිමය පුද කරනවා මම දැක්කා කියා පවසන අය විය යුතුයි. බයිබලයේ පොත් 66 නිතිපතා දෙවියන් වහන්සේට ගෞරවය පුද කළේ කවුද? ගීතාවලිය 1 වන පරිච්ඡේදයේ සිටම බලනවා නම් දාවිද් නිතිපතාම දෙවියන් වහන්සේට මහිමය පුද කළ බව අපට දැක ගන්න පුළුවන්. ස්වාමින් වහන්සේ මාගේ බලකොටුවය, මාගේ පලිහය, විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක. අන්ධකාරයේ ඇවිදින විට දෙවියන් වහන්සේ මාගේ පහනත් ආලෝකයක් වූයේය. අනතුරු වලින් මා ආරක්ෂා කරන්නා වූ උන්වහන්සේ මාගේ එඬේරාය. තවද මාගේ සවිමත් බලකොටුවය. දාවිද් නිතිපතා දෙවියන් වහන්සේට මහිමේ ස්තුතිය හා ප්‍රශංසාව පුද කළේ කෙසේදයි අපට මෙලෙස දැක ගන්න පුළුවන්. ඔහු මාගේ සිතට එකඟ මිනිසෙක් කියා දෙවියන් වහන්සේ පැවසුවේ ඒ නිසයි. ඔහු මාගේ සිතට එකඟ මිනිසෙක්ය. ඔබේ ඇදහිල්ලේ ජීවිතයට ප්‍රයෝජන ඇති දේ කියන්න. එපිස 4 වන පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ අපට මේ වචන ලබා දී තිබෙනවා. යාකෝබ් 1 වන පරිච්ඡේදයේදී අපගේ දිව යටත් කරගත යුතුය කියා පවසනවා. යාකෝබ් 3 වන පරිච්ඡේදයේදී යම් කෙනෙකු නොපැකිලේ නම් ඔහු සම්පූර්ණ මිනිසෙක් කියා පවසනවා. 2 කොරින්ති 9 වන පරිච්ඡේදයේ මිනිසෙක් තමා වපුරන දේම කපා ගන්නේය. මසුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපා ගන්නේය. නොමසුරුව වපුරන්නා නොමසුරුව කපා ගන්නේය කියාද පැවසුවා. මේ පොළවේ ජීවත් වන විටදී ස්වර්ගීය භාෂාව කතා කිරීම අපගේ පුරුද්දක් ලෙස තබාගත යුතුයි නේද? මෝසෙස් සහ ආරෝන්ට කානාන් වෙතට යාමට නොහැකි වූ විශාලතම හේතුව වූයේ ඔවුන් කෝපයෙන් පැවසූ දෙයයි. ඊශ්‍රායෙල් සෙනග සමග දබර කරගන්නා විටදී ඔවුන් බොහෝ කෝප වූවා. තවද තම හැඟීම් යටපත් කර ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. ඔවුන් පැවසූ දේ දෙවියන් වහන්සේට ඇසුණු විට උන්වහන්සේ බොහෝ දුක් වුණා. අප කානාන් වෙතට ඇතුල් වනවාද නැද්ද යන දෙයට වචනය ප්‍රබල ලෙස බලපාන බව කරුණාකර මතක තබා ගන්න. ලූක් 23 වන පරිච්ඡේදයේ 39 වන පදය. එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින් මෙහිදී ඔහු යේසුස් වහන්සේට අපහාස කරමින් සිටියා. තමන් උන්වහන්සේට නිඳා කළා වූ පිරිසගේ දෙසින් සිටියොත් යම් ප්‍රයෝජනයක් වේවියයි අපරාධකරු සිතූ නිසා ඒ පිරිස මෙන්ම ඔහුත් යේසුස් වහන්සේට එරෙහිව අපහාස කළා. එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින් නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹත් අපත් ගලවා ගනින්නයි කීවේය.
අනෙක් අය ඔහුට තරවටු කරමින් දකුණුපස සිටි සොරා විසින් එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන් වහන්සේටවත් බය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාධාරණ ලෙසය. මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තර දුන්නේය. තවද ඔහු යේසුස් වහන්ස ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහි කළ මැනවයි කීවේය. මිනිස් ඉතිහාසය තුළ මේ මනුෂ්‍යයා කිව් දෙයට වඩා හොඳ දෙයක් කිසිම කෙනෙක් පවසා නැහැ. නිරයට යාමට නියම වී සිටියත් මේ එක් ප්‍රකාශයෙන්ම මේ සොරාට ස්වර්ගයට යාමට හැකි වුණා. මේ තරම් උතුම් ආශිර්වාදයක් ලබාගත් මේ මනුෂ්‍යයා මෙන් වාසනාවන්ත වූ කවුරුන් හෝ ලෝකයේ සිටිනවද? ඔහු පැවසුවේ යේසුස් වහන්ස ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහි කළ මැනව කියාය. 43 වන පදය උන්වහන්සේද සැබවක් නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයේහි සිටින්නේහි යයි කීසේක. සොරා කවදාකවත් සබත් දවස හෝ පාස්කුව පවත්වා තිබුණාද? දෙවියන් වහන්සේ ඒ මොහොතේම විශේෂ නීතියක් ක්‍රියාත්මක කළා. අන් කවර කෙනෙකුටත් වඩා ඉතා දයාන්විත හා අලංකාර වචන කතා කළ මිනිසෙක් සිටියා. ඒ යේසුස් වහන්සේගේ දකුණු පසින් සිටි සොරා බව මම විශ්වාස කරනවා. වසර 3500කට ඉහත මෝසෙස්ගේ කාලයේදී කිරිහා මීපැණියෙන් ගලා යන කානාන් දේශය සෝදිසි කිරීමෙන් පසු හොඳින් කතා කළ මිනිසුන් සිටියා. ඒ දෙදෙනෙකු පමණයි, යෝෂුවා හා කාලෙබ්ය. ඉතිරි සෙනඟ බියෙන් තැතිගත්තා. ඊට හේතුව යෝෂුවා හා කාලෙබ් කළා වූ පළමු දේ නම් දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කිරීමයි. ඇදහිල්ලේ ජීවිතයේ පුරාවටම ඕනෑම තත්වයකදී අප මුහුණ දෙන ගැටලු නොසලකා අප සෑම විටම පළමුව සිටිය යුත්තේ කවුරුන් ගැනද? අප මුලින්ම දෙවියන් වහන්සේ ගැන සිටිය යුතුයි. දෙවියන් වහන්සේට පොළොව සාදාන්ටත් එය විනාශ කරන්නටත් බලය තිබෙනවා. අප විශ්වාස කරන දෙවියන් වහන්සේට එවන් උතුම් බලයක් තිබෙනවා. ඒ නිසා යෙරිකෝ නුවර කිසිවක් නොවේ. අප සෑම දුෂ්කරතාවයකටම මෙලෙස ආත්ම විශ්වාසයෙන් මුහුණ දිය යුතුයි. අපට එවැනි බලයක් නොතිබුණත් දෙවියන් වහන්සේට කළ නොහැක්කක් නොමැති බව අප විශ්වාස කළ යුතුයි. යෝෂුවා හා කාලෙබ් මෙවැනි වූ ඇදහිල්ලකින් සෙනගට කතා කළා. නමුත් ඉතිරි අය කොහොමද? ඔවුන් දෙවියන් වහන්සේව මුළුමනින්ම නොසලකා හැරියා. කානාන් දේශයේදී දුටු දෙයින් ඔවුන් තමන්ගේම සිතිවිලි හා හැඟුම් තුල අතරමං වුණා. කරන්ට දෙයක් නොමැති තැන ඔවුන් අවිශ්වාස වචන පැවසුවේ ඒ නිසයි. නමුත් යෝෂුවා හා කාලෙබ් වෙනස්. අපගේ ඇදහිල්ලේ ජීවිතයේදී අප කතා කරන වචනත් නිතරම යෝෂුවා හා කාලෙබ්ගේ මෙන් විය යුතුයි. ඇදහිල්ලේ ජීවිතයේදී අප කුමන දේ පැවසුවත් අප මුලින්ම දෙවියන් වහන්සේ ගැන සිතා පසුව අප පැවසිය යුත්තේ කුමක්දැයි සිටිය යුතුයි. දෙවියන් වහන්සේව නොසලකා හැර තමන්ගේම හැකියාවන් මත පදනම්ව සැලසුම් ක්‍රියාත්මක කළ නිසා යෙරිකෝ නුවර අතිවිශාල බලකොටුවක් ලෙස පෙනුණා. යෝෂුවා හා කාලෙබ් මුලින්ම සිතුවේ දෙවියන් වහන්සේ ගැනයි. මුළු විශ්වයම මවා ජීවනයත් මිනිසාගේ හුස්මත් පාලනය කරන්නා වූ කඳුද මුහුදද කෙද්ද සියලු වර්ගයේම සතුන්ද මැව්වා වූ තැනන් වහන්සේ උන්වහන්සේ නිසා දෙවියන් වහන්සේ තමන්ට නිසකයෙන්ම යෙරිකෝ නුවර ලබා දෙන බව යෝෂුවා විශ්වාස කළා. මේ පරම්පරාව ඇදහිල්ලෙන් යෝෂුවා ප්‍රසිද්ධ කියමනක් තැබුවා. එය කුමක්ද? ඔව්හු අපට ගොදුරු වැනිය. වෙනත් අනුවාදයක ඔව්හු අපගේ රොටි වැනිය කියා තිබෙනවා. කිසිවක් නොවේ කියා එයින් අදහස් වෙනවා. කිසිවක් නොව දුර්වල නුවරක්ය. ඔවුන් යෙරිකෝව දෙස බැලුවේ කොහොමද? දෙවියන් වහන්සේගේ පොරොන්දුව ගැන සිතීමේදී යෙරිකෝව ඔවුන්ගේ ඇස්වලට නිෂ්ඵල දෙයක් වුණා. යෝෂුවා හා කාලෙබ් ඇදහිල්ලෙන් කතා කළා. නෝවා කොහොමද? ඔබ ඔහු ගැන බොහෝ අසා ඇති. එහෙම නේද? එවැනි අතිවිශාල නැවක් ඉදිකිරීම ඒ කාලයේ නැවතැනීමේ තාක්ෂණයත් සමග ලේසියෙන් කළ හැකි දෙයක් වුණේ නැහැ. මේ අවස්ථාවේදී නෝවා දෙවියන් වහන්සේට මැසිවිලි නැගුවා කියා පැවසූ එකම වචනයක් හෝ ඔබට හොයාගන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ තමන්ට අනකළ දේ ස්තුති සිතින් හරියාකාරවම ඔහු ඉටු කළා. සහෝදර සහෝදරියනි, දකුණුපස සිටි සොරාමෙන්ද ඔවුහු අපගේ ගොදුරු වැනිය කියා පැවසූ යෝෂුවා හා කාලෙබ් මෙන්ද දෙවියන් වහන්සේගේ සිත සලිත කරවන ස්වර්ගීය භාෂාව අපත් කතා කරමු.
යෝෂුවා හා කාලේබ් හැර කිසිවෙක් කානාන් තුලට ඇතුල් නොවන්නේය කියා දෙවියන් වහන්සේ පැවසුවේ මේ නිසයි. දෙවියන් වහන්සේ අතීතයෙන් මේ උදාහරණ ගෙන පෙන්වන්නේ ඇයි? මේ මොහොතේ සිට අප කතා කරන වචනවල බලපෑම හා වැදගත්කම ආවර්ජනය කරන්න කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා. සුභාරංචිය තුල අප කරන ඕනෑම දෙයක් දෙවියන් වහන්සේ අප සමග සිටින නිසා කුමක් වෙනවද? සෑම දෙයක්ම ඉටු වෙනවා. මතෙව් 24 දී යේසුස් වහන්සේ පැවසුවේ කුමක්ද? රාජ්‍යයේ මේ සුභාරංචිය කාට දේශනා කරන්න කියා යේසුස් වහන්සේ පැවසුවද? සියලු ජාතීන්ට කියා පැවසුවේ කවුරුන්ද? කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමියෝ මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි කියා දෙවියන් වහන්සේ පැවසුවා. නුඹේ පටන් ගැන්ම කුඩා නමුත් අපගේ අන්තිමේ කුමක්ද? නුඹේ අන්තිමේ බොහෝසෙයින් වැඩිවන්නේය. බය නොවෙන්න. නුඹට උපකාර කරන්නෙමි. දෙවියන් වහන්සේ අපට උපකාර කරන නිසා සියල්ල ඉටු වෙනවා. ඔබ කරන තාක් එය කළ හැකිය. එසේ නොවන්නේ ඔබ එය නොකරන නිසාය කියා මෑණියන් පැවසුවා. එබැවින් දෙවියන් වහන්සේවත් උන්වහන්සේගේ කැමැත්තවත් නොදැන අපාවට අරමුණක් නැතිව අතරමංව සිටින ආත්ම සිටිනවා නම් ඔවුන්ගේ සිත් තුළ දෙවියන් වහන්සේගේ වචනයේ බීජ වපුරන්නයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා. තවත් එක් පරිච්ඡේදයක් බලමු. මතෙව් 24 වන පරිච්ඡේදයේ 13 වන පදය. නමුත් අන්තිමය දක්වාම ස්ථීරව සිටින්නාම ගැලවෙන්නේය. රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය. මේ වචනයන්ට ආමෙන් කියමින් අප මේ සත්‍ය වූ දෙවියන් වහන්සේගේ වචන අපගේ සිත් මත කැටයම් කරගෙන සමාරියාවේද පොළොවේ සීමාව දක්වාද දෙවියන් වහන්සේගේ වචනයේ බීජ වැපිරිය යුතුය. ලෞකික වචන වපුරනවා වෙනුවට දෙවියන් වහන්සේගේ වචනයේ බීජ උනන්දුවෙන් වැපිරීමෙන් ආත්මිකව අලංකාර වූ දෙවියන් වහන්සේගේ සුභාරංචි සේවකයන් වන්නයි මා ඔබෙන් ඉල්ලන්න කැමතියි. මෙමගින් අද දේශනාව අවසන් කරන්න කැමතියි. ඔබට බොහොම ස්තුතියි.